හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ මුල් ක්ලාස් එක පටන් ගමු. ඔයගොල්ලන්ගේ අන්තිමට මම නම් ඇත්තුවේ නම්බර් සිස්ටම් ගැන. හරි. ගිය අඟහරුවාදා ලෙක්චර් එකේදී අපි නම්බර් සිස්ටම් ගැන කතා කළා. නම්බර් සිස්ටම් යටතේදී කතා කළේ ප්‍රධාන මාතෘකාවක් වශයෙන් කම්පියුටර් කෝඩින් සිස්ටම්. හරි. පසුගිය සතියේ මම හිතන්නේ ඒතකොට ලෙක්චර්ස් වල අපි නම්බර් සිස්ටම් ගැන කතා කරලා ඊළඟට ඒකෙම අලුත් මාතෘකාවකට ගියා කම්පියුටර් කෝඩින් සිස්ටම්. මම අපසර ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති මේ මාතෘකාව අපි කතා කරේ. කෝඩින් සිස්ටම් යූසින් කම්පියුටර්ස් පරිගණක තුල භාවිත කරන කේත ක්‍රම මොනවද කියන එක. ඒ යටතේ කේත ක්‍රම හතරක් කතා කළා BCD, ASCII, EBCDIC සහ Unicode. හරි. ඒ යටතේ BCD කියන කේත ක්‍රමය තමයි ඉගෙන ගත්තේ. ඒතර BCD කියන කේත ක්‍රමය පාවිච්චි කරේ මොනවටද? සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා පමණයි. හරි. එතකොට BCD යටතේ මොනවද අපි ඉගෙන ගත්තේ? BCD කියන කේත ක්‍රමයේ ප්‍රධාන සංකේත බිඳුව ඉඳන් 9 දක්වා 9ක් තියෙනවා. ඒ සඳහා 10ක් තියෙනවා. බිඳුව 9 දක්වා 10ක් තියෙනවා. ඒ සඳහා 4 bit code එකක් වෙන් කළා. හරි. ඒ කියන්නේ බිඳුව කිව්වොත් බිඳුව හඳුනගන්නේ bit 4ෙන් තියෙන මෙන්න මේ කෝඩ් එකෙන්. එක ගත්තොත් එක හඳුනගන්නේ මොකෙන්ද? මෙන්න මේ 4 bit වලින් තියෙන මේ කෝඩ් එකෙන්. මේ විදිහට බිඳුව 1 ආදී ලෙස 9 දක්වාම unique codes ටිකක්. ඒ කියන්නේ binary code ටිකක් වෙන් කළා. මේ පැත්තේ ඩෙසිමල් නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එකට දාලා BCD වැලියු එක හෙවත් BCD කෝඩ් 10ක් වෙන් කළා. ඒතර ඒක අනන්‍යයි. ඒතර ඒ නම්බර්ස් වැඩ කරද්දී දැන් ඒ කාලේ පාවිච්චි කරපු පරිගණක වල මොකද වෙන්නේ? හැම පරිගණකයකම 7 කිව්වොත් මේ කෝඩ් එක තමයි මේ අභ්‍යන්තරේ ගමන් කරන්නේ. 2 කිව්වොත් 0.1.0 කියන මේ කෝඩ් එක. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේ කේත ක්‍රමයේ ක්‍රියාත්මක වුනේ. එතකොට අපිට මේ කේත ක්‍රමයේදී මොනවාරි සංඛ්‍යාවක් දුන්නා නම් ඒ සංඛ්‍යාවට දාලා බයිනරි කෝඩ් එක ලියන්න ඉතින් මේ වගේ බිට් 4 කෝඩ් තමයි පාස් වෙන්නේ. ඒතර කෝඩ් එක දුන්නත් ඔයගොල්ලන්ට කඩලා ගන්න පුළුවන්. ඒකන 4 කොටස් වල කඩන්න කඩලා ඊට අදාළ ඩෙසිමල් එක ලියන්න. ඒතර කෝඩ් එක දැක්කත් ඔයගොල්ලන්ට අක් ගාලා කියන්න පුළුවන්. දැන් මේ ටික අපි දා කතා කළානේ. දැන් බැලලා මෙහෙම එකක් අපි ගමුකෝ. කෝඩ් එකක් යනවා මෙන්න මේ විදිහට. හරි මේ විදිහට BCD කෝඩ් එකක්. ඔයාලා මේ කෝඩ් එකේ කියවෙන අංකය හරි BCD වලින් මේ කියවෙන අංකය දැන් මේ කෝඩ් එක තමයි කම්පියුටර් ඇතුලේ ගමන් කරන්නේ. විද්‍යුත් සංඥාවක් යනවා ඒක කාලකටිකදී සංඥා ටිකක් මෙහෙම යන්නේ නැහැ. මේව සංඥාවක් යනවා මෙහෙම කෝඩ් එකක් කියලා තියෙනවා. එතකොට මේ කෝඩ් එකට අදාළ නම්බර් එක අපිට ඕනේ. මේ කෝඩ් එකෙන් කියවෙන නම්බර් එක මොකක්ද කියලා හොයාගන්න ඕනේ අපිට. මේ තමයි කම්පියුටර් ඇතුලේ ගිය කෝඩ් එක. හරි මේ කෝඩ් එකෙන් රිප්‍රසන්ට් වෙන අංකය මොකක්ද කියලා හොයාගන්න ඕනේ. කියන්නේ මේ කෝඩ් එක හරහා කම්පියුටරේ ඇතුලේ ගමන් කරලා ඩිස්ප්ලේ එක මොනවාරි පෙන්වනවා නම් පෙන්වන නම්බර් එක මොකක්ද කියලා හොයාගන්න ඕනේ. හරි. ඔයාලා නම්බර් එක හොයලා මට chat box එකට දාන්න බලන්න ඔයාලා. මේ තියෙන BCD කෝඩ් එකට අදාළව රිප්‍රසන්ට් වෙන නම්බර් එක මොකක්ද කියලා chat box එකේ එවන්න බලන්න හදලා.
හරි ගොඩක් අය වෙලා තිබ්බා උත්තරේ හරි කීප දෙනෙක්ගේ සමහර වෙනස්කම් තිබ්බා අය බලමු කොහොමද හදන්නේ කියලා මෙයා වෙන් කරගන්න ඕනේ අපි 4 bit වලට හරි bit 4න් 4 වෙන් කරා යන්න ඒක වම් පැත්තෙන් වෙන් කළත් එකයි දකුණු පැත්තෙන් වෙන් කළත් එකයි මොකද හේතුව BCD කියන කේත ක්‍රමයේදී ඉස්සරහ දින බිඳුව අයින් කරන්න නැති හින්දා එහෙනම් 1 2 3 4යි bit 4 මෙතන එකක් කැඩුවා මෙතනින් bit 4න් කැඩුවා හරි මෙයාත් එක ගෲප් එකක් විදිහට bit 4න් වෙන් කළා මෙතනින් වෙන් කළා bit 4ට දැන් බලන්න මෙතන තියෙන සංඛ්‍යාව ඔකට වගුඩනු මේ කවුද මේ ඉන්නේ 8 මේ ඉන්නේ බිඳුව මේ ඉන්නේ 7 මේ ඉන්නේ 6 මේ ඉන්නේ 4 1යි 5යි 80765 මොකද ආන්සර් එක 80765 කියන නම්බර එක තමයි මෙතන යන්නේ මේක රිප්‍රසන්ට් වෙන්නේ මේ නම්බර එක තේරෙනවද මේ නම්බර එක තියෙනවද පැහැදිලි නේද එහෙනම් ඔයගොල්ලන්ට BCD කෝඩ් එකක් දුන්නොත් මේ විදිහට BCD කෝඩ් එකක් දුන්නොත් ඒක වෙන් කරලා එකෙන් රිප්‍රසන්ට් වෙන නම්බර එක කියන්නත් පුළුවන් ඊළඟට නම්බර එකක් දුන්නොත් ඊට අදාළ BCD කෝඩ් එක කියන්නත් පුළුවන් හරිනේ මේකේ තුන උදාහරණයක් වශයෙන් දාගන්න ඔයාලා විභාගයට ඇහුවොත් වගේ මේ වගේ කෝඩ් එකක් දීලා මොකද්ද කියලා නම්බර එක ඇහුවොත් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ
හරි එහෙනම් මේ ටික අපි කතා කරලා ඉවරයි. ඉස්සරහට යමු. එතකොට එදා කතා කරලා ඉවර කළේ ඔය BCD කියන පළවෙනි කේතු ක්‍රමයේ යටතේ. මේ ගැන. එතකොට මේ BCD කියන කේතු ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය මොකද්ද? මේ BCD කියන කේතු ක්‍රමයේ තියෙන ප්‍රධාන වාසිය තමයි මෙයාගේ නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා විතරයි. මොනවද පුළුවන් උනේ? බිංදුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යා ටික විතරයි. ඩෙසිමල් නම්බර්ස් ටික විතරයි. නමුත් වර්තමානයේ අපේ කම්පියුටර් ඇතුළේ මොනවද භාවිත කරන්නේ? සංකේත නැද්ද? එක්ස්ක්ලමේෂන් මාර්ක් එක, ඇට් ලකුණ තේරෙනව නේද? හැෂ් ඩොලර් percentage මේ වගේ මොකද වෙන්නේ? සංකේත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව මොනවද තියෙන්නේ? ඉංග්‍රීසි අකුරු නැද්ද? කැපිටල් A අකුරේ ඉඳන් කැපිටල් Z අකුර දක්වා සිම්පල් A අකුරේ ඉඳන් සිම්පල් Z දක්වා ඊට පස්සේ ආයේ කමාන්ඩ්ස් මොකද වෙන්නේ? shift key එක, control key එක, escape key එක වගේ තව commands keys උත් තියෙනවා. මේ වගේ keys විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට පරිගණකයක් තුල නිරූපණය කරන්න වෙන්නේ සංඛ්‍යා විතරද නෑ? සංඛ්‍යා, සංකේත, අකුරු සහ විධාන. මේ ඔක්කොම තියෙනවා. නමුත් දැන් මුල් කාලේ පැමිණි කම්පියුටර්ස් වල මේ BCD කියන කේතු ක්‍රමය ඕනුනේ ඇයි? ඒවල නම්බර්ස් විතරයි නැත්නම් සංඛ්‍යා විතරයි භාවිත කළේ. හරි. නමුත් ඉස්සරහට යද්දි මේ වගේ සංකේත ගොඩක් අහම ලෝකේ සෑම කම්පියුටරයක් තුළම එක විදියට වැඩ කරන්න ඕන නම් ඒ කියන්නේ මොන කීබෝඩ් එකකින් දැන් හිතන්නකෝ දැන් අපේ කීබෝඩ් එකේ මොන කීබෝඩ් එකකින් ඒ අකුර ප්‍රෙස් කළත් එක විදිහටම ඒ අකුර හැම කම්පියුටර් එකකම පෙන්වන්න ඕනේ. ඊළඟට ඒ ටයිප් කරපුව ලේඛනයක් ඕපන් කරපුවාම එක විදිහට පෙන්වන්න ඕනේ. ඒතකොට මේ එහෙම වෙනවනේ දැන් ලෝකේ. ඔයගොල්ලෝ කීබෝඩ් එකේ මොන හරි ලේඛනයක් ටයිප් කරලා ඒක කම්පියුටර් මොන කම්පියුටර් එකෙන් ඕපන් කළත් මොකද වෙන්නේ? හරියට පෙන්වන්නේ නැද්ද අකුරු ටික? ඊළඟට ඕගොල්ලන්ට දැන් මෙහි ඉගෙන ගන්න ගෙදර කීබෝඩ් එකේ විදිහටම නෙමෙයිද නැනසලා ආයතනට ආවම ඔයගොල්ලන්ගේ කීබෝඩ් එක වැඩ කරන්නේ. තවත් වෙනක යාළුවෙක් ගෙදර ගියාම කීබෝඩ් එක විදිහට නෙමෙයිද? මේ හැම එකම සම්මතයක් අනුව හදලා තියෙන්නේ. මේ හැම එකම මොකද කරලා තියෙන්නේ? සම්මතයක් අනුව නිර්මාණය කරලා තියෙනවා. ආයෙ නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? එහෙම සම්මතයක් අනුව නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ කෝඩින් සිස්ටම් පාවිච්චි කරලා. එහෙනම් BCD කියන කේත්‍රමේට බැරි වුණ දේ කරන්නේ කවුද? ASCII. American Standard Code for Information Interchange. හරි මොකද ASCII කියන කේත්‍රමේ තේරුම American A වලින් කියවෙන්නේ American. S වලින් කියවෙන්නේ standard. C වලින් කියවෙන්නේ code for I අකුරු දෙකක් තියෙනවා. I අකුරු දෙකකින් කියවෙන්නේ මොකද්ද? Information interchange. හරි. ඒත් මේ ක්‍රමය තමයි ASCII කියලා කියන්නේ. එතකොට මේ ක්‍රමයේ මුලින්ම හොයාගන්නේ කවුද? මේක සම්මතයක් වඩපත් කරන්නේ ANSI. American Standard NSI මම ටයිප් කරලා ඉන්නම්. ANSI ANSI කියව මෙහෙම එන්නේ. American National Standard Institute. American National Standard Institute. ඇමරිකානු ජාතික සම්මත ආයතනය. හරිනේ. ඒත් මේගොල්ලෝ තමයි මේ ASCII කියන කේත ක්‍රමයේ මුල් වලට හඳුන්වා දෙන්නේ. හරි. ඊට පස්සේ මුල් වලට හඳුන්වා දුන්නාම ඒ කේත ක්‍රමය තමයි ලෝකෙ මොකද වෙන්නේ? කීබෝඩ් සඳහා සම්මතයක් බවට පත් වෙන්නේ. හරි. ඒත් අපේ කීබෝඩ් එක ක්‍රියාත්මක වෙන කේත ක්‍රමය මොකක්ද? ඔයාලගේ ඉස්සරහා තියෙන ඔයාලා ටයිප් කරන කීබෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ASCII කියන කේත ක්‍රමයට අනුව. හරි. ඒත් ඇමරිකන් නැෂනල් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි මේක සම්මතයක් බවට පත් කරලා ලෝකෙට ඉදිරිපත් කළේ සහ එතකොට අද වෙනකම් භාවිත කරන්නේ. ඒතර මේගොල්ලෝ ක්‍රම දෙකක් ඉදිරිපත් කරනවා. හරිනේ. මේගොල්ලෝ ක්‍රම දෙකක් ඉදිරිපත් කරනවා. ASCII කියන කේත ක්‍රමය මොකද්ද? 7 bit ASCII එකක් ඉදිරිපත් කරනවා. හරිනේ. ASCII කියන කේත ක්‍රමයේ 7 bit ASCII එකක් මේගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේ 7 bit ASCII එකේදී නිරූපණය කරන්න පුළුවන් අක්ෂර සංඛ්‍යාව කීයද? 7 bit ASCII එකේදී නිරූපණය කරන්න පුළුවන් අක්ෂර සංඛ්‍යාව 2/7 වෙනි ඵලයක්. මම මේව දාන්න 7යි කියන එක. 2/7 වෙනි ඵලයක්. ඒ කීයද? දැන් මෙහෙම ලියුත් උගලට හොයන්න බැරි වුණා. 2/7 වෙනි ඵලයක් සමාන කීයද? 128ක්. හරිනේ. කැරක්ටර්ස් කීයක් පුළුවන්ද? 128ක් පුළුවන්. අනිත් එක තමයි ASCII 8 bit 8 bit ASCII එක 8 bit ASCII වල කීයක් පුළුවන්? 2/8 වෙනි ඵලයක්
256. හරි. කැරක්ටර් 256 නිරූපණය කරන්න පුළුවන්. එකේ 7 වෙනි බලයක් දෙකේ 8 වෙනි බලයක්. හරි. මේ විදිහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේකෙදි මොකද කළේ? මේ ASCII කියන කේත ක්‍රමයේදී කළේ සෑම සංකේතයකටම අනන්‍ය දශම සංඛ්‍යාවක් වෙන් කළා. හරි මොකද කළේ? ASCII කියන කේත ක්‍රමයේදී කළේ දශම සංඛ්‍යාවක් ගත හැම කැරක්ටර් එකකම. දැන් මෙහෙම හිතන්නකෝ. A අකුර ගත්තොත් A අකුර කැපිටල් A අකුර ගත්තොත් මෙයාට කිව්වා 0.65 කියන කෝඩ් එක. 0.65 තමයි සම්මත ඩෙසිමල් නම්බර් එක. හරි. ඊළඟට සිම්පල් A ගත්තොත් 0.97. මේ වගේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ තියෙන හැම කී එකක්ම සහ හැම කමාන්ඩ් එකකටම මොකද උනේ? ඩෙසිමල් නම්බරයක් වෙන් කළා. ඩෙසිමල් නම්බරයක් වෙන් කරලා මීට අදාළ මොකද වෙන් කළේ? බයිට් මේකේ බයිනරි නම්බර එක හදන්න කිව්වා. 65 බයිනරි නම්බර එක හදන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. දැන් බිංදුව අයින් කරන්න පුළුවන් ඉස්සරහා බිංදුවක් දැම්මට 65 අදාළ බයිනරි නම්බර එක ගන්නේ කොහොමද? 65 කියන්නේ කවුද? දෙකෙන් බෙදයි යන්නේ. 65 දෙකෙන් බෙදුවාම කීයද? අපි මේක හැදුවානේ කලින්. ඒ බයිනරි නම්බර එකක් මේ ඩෙසිමල් නම්බර් එක බයිනරි කරන හැටි කතා කරානේ. එතකොට 32යි. 32 වරක් 2 64යි ඉතුරු 1යි. 32 දෙකෙන් බෙදුවාම 16යි ඉතුරු බිංදුවයි. 16 දෙකෙන් බෙදුවාම 8යි ඉතුරු බිංදුවයි. 8 දෙකෙන් බෙදුවාම 4යි ඉතුරු බිංදුවයි. 4 දෙකෙන් බෙදුවාම 2යි ඉතිරි බිංදුවයි. 2ට 2 ඒවා 1යි ඉතුරු බිංදුවයි. එතන මොකද වෙන්නේ? මේ 1යි 0.5යි 1. මේකද අපි කරානේ කලින් මේ වගේ පරිවර්තනයක්. එතන මොකද කරේ? 60 එහෙනම් මෙයාගේ බයිනරි එක මොකක්ද? A කියන්නේ 1.5යි 1. 1.5 කියන කෝඩ් එක මොකද වෙන්නේ? අන්න 0.65. ඒතර 97ත් එහෙම හදාගත්තා ඒගොල්ලෝ. ඉතින් මේ විදිහට මොකද කරලා තියෙන්නේ? සියලුම සංකේත වලට බයිනරි කෝඩ් එකක් වෙනවා. ඒතර මම ඉස්සරහා ඔයගොල්ලන් ලියන්නේ කෝඩ් එක මේක තමයි ලියන්නේ. මේ ASCII වලින් මේක තමයි මේ රිප්‍රසන්ට් වෙන්නේ කියලා මම ඔය හැමිටම ලියන්නේ. කීබෝඩ් එකෙන් A අකුර ප්‍රෙස් කළොත් මේ කෝඩ් එක යන්නේ කියලා. ඒ ලියන්නේ කොහොමද? 0.65ට දාලා බයිනරි කෝඩ් එක ලියනවා. 97ට 66ට දාලා එහෙම. ඒතර කොහොමද වෙන් කළා. එහෙනම් මොකද කළේ? අපේ කීබෝඩ් ඔක්කොම එක විදිහට වැඩ කරන්න නම් සම්මතයක් අවශ්‍ය වුණා. ඒ සඳහා දුන්න සම්මතය මොකද්ද? American Standard Code for Information Interchange එකවත් ASCII. ASCII කියන කේතකම හඳුන්වා දෙන්නේ කවුද? ANSI, American National Standard Institute. ඇමරිකානු ජාතික සම්මත ආයතනය. හරි අපේ SLS තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒතර ඇමරිකාවේ මේ මොකද වෙන්නේ? ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි මේ සම්මත කරන්නේ. හරි. එතකොට මේ සම්මත කරපු කෝඩ් මේ කෝඩින් සිස්ටම් එක තමයි කේත ක්‍රමය තමයි ලෝකේ හැම කීබෝඩ් එකකටම පාවිච්චි කරන්නේ. තේරෙනව නේද? එතකොට මේකෙදි මොකද වෙන්නේ? මේගොල්ලෝ කේත ක්‍රම දෙකක් හඳුන්වා දෙනවා. 7 bits සහ 8 bit කියලා. එතකොට දැන් A අකුර 7 bit වලින් ලියුවොත් මොකද වෙන්නේ? මේක තමයි කෝඩ් එක. 8 bit කිව්වම ඉස්සරහ බිංදුවක් දාන්න. තේරෙනව නේද? 7 bit කිව්වොත් මොකද්ද? 1යි 2යි මම බිට් කීයද බිට් හැදෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 1යිනේ. ඉතින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ 7 bit 8 bit as කිව්වොත් ඉස්සරහට බිංදුවක් දාලා ලියනවා. හරි එතකොට පළවෙනි 128 එකයි. කියන්නේ පළවෙනි 128 7 bit වල තියෙන 128ම තමයි. හැබැයි 256ක් වෙනකන් යන්නේ කොහොමද? 129 ඉඳලා. හරිනේ. ඒත් 129 ඉඳලා යද්දි තමයි මේ ඉස්සරහ බිංදුවට අංකයක් එන්නේ. එතකොට මේකේ වෙන්නේ මොකද්ද? 7 bit සහ 8 bit ASCII කියලා දෙකක් තියෙනවා. 7 bit වල පුළුවන් රිප්‍රසන්ට් කරන්න කීයද? සංකේත 128ක් පමණ. අපේ කීබෝඩ් එකේ නම් තියෙන කීස් කීයද? 104යිනේ තියෙන්නේ. අපේ කීබෝඩ් එකේ කීස් 104යි තියෙන්නේ. ඊට අමතරව තව ටිකකුත් වැඩි කරලා දාලා තියෙනවා. හරිද? ඒතර 104ක් නිරූපණය කරලා තව වැඩිපුර පුළුවන්. ඒතර 8 bit ASCII වලින් වැඩ කරද්දී මේ ටිකට අමතරව තව සංකේත. දැන් තව සංකේත කියන්නේ ඔයගොල්ලෝ ඒ අකුර අකුරින් මෙහෙම එක සංකේත ලියන්නේ. A dash වගේ එන්න නිකන් තියෙන ලතින් අකුරු තියෙනවා ජර්මන් වගේ ඒ වගේ අකුරු තියෙනවා. ඒ අකුරු තමයි නිරූපණය කරන්නේ 256 යනක. ඒ වගේ විශේෂ සංකේත. හරි. මේ ටික මම ඉරේස් කරන්නම්.
note එක කියවලා බලමු මොකද කියලා තියෙන්නේ කියලා. We input not only numbers. අපි ආදානය කරන්නේ සංඛ්‍යා විතරක්ම නොවේ. But also letters and symbols. හරි අකුරු සහ සංකේතත් අපි into computer පරිගණකයට ඇතුළත් කරනවා. When the data are fed to computers. අපි දත්ත පරිගණකයකට ඇතුළත් කරන විටදී they are converted into binary numbers. අපි පරිගණකයකට මොකද වෙන්නේ? data ඇතුළත් කරද්දී හැම data එකක්ම binary number එකකට පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ දීමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරගන්න. It has to be done using a specific coding system. මේක කරන්නේ කවුද? විශේෂ coding system එකකින්. Which is internationally recognized. මොකක්ද මේ coding system? මේ කරන්නේ විශේෂ coding system එකකින් මොකක්ද? අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ලද. අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ලද coding system එකකට අනුව තමයි මේ binary numbers වලට පරිවර්තනය කරන්නේ. එහෙනම් මේ system එකට අපි නම් කරනවා මොකද්ද? ASCII කියලා. මොකද වර්තමානයේ පාවිච්චි කරන්නේ මෙයානේ. එහෙනම් this system is called ASCII. According to this coding system. මේ coding system එකට අනුව any letter or symbol. sorry. මේ coding system එකට අනුව මොකද වෙන්නේ? ඕනෑම letter එකකට හෝ සංකේතයකට අදාළව has a standard ASCII value. සම්මත ASCII value එකක් තියෙනවා. There are two ASCII coding system. එහෙනම් coding system දෙකක් තියෙනවා. One uses 7-bit ASCII and other use 8-bit. bit 8ක් පාවිච්චි කරන ASCII 8 එක. and ASCII 7 uses 7-bit to represent each character. සෑම character එකම නිරූපණය කිරීම සඳහා යා bit 7යි පාවිච්චි කරන්නේ. එතකොට hence 1 to 8 2 to the power of 7 128 දෙකේ 7 වෙනි බලයක් characters can be represented. ඒතර එයාට පුළුවන් කරන්නද? දෙකේ 7 වෙනි බලයකින් characters 128ක් represent කරන්න. by it whereas ASCII 8 can represent 256 2 to the power of 8 256ක් නැත්නම් දෙකේ 8 වෙනි බලයක් characters represent කරන්න පුළුවන්. හරි. මේ තමයි තියෙන්නේ. ඒතර මේක හේතු ක්‍රමය ඕනනම් හොයාගත්තේ කවුද? ANSI කියන එකත් මත තියාගන්න. මේක ලියා ගන්න කොටක් ගන්න. ASCII කියලා ලියලා මේ විස්තරය ලියා ගන්නකො. හරි මම හිතනවා වෙලා ඇති කියලා ඔයගොල්ලෝ ලියා ගන්න. තව වෙලා ඕන කෙනෙක් ඉන්නවා නම් chat box එකට දාන්න. හරි. එතන මේ කේත ක්‍රමයේදී මෙන්න එහෙමද මේ ඔයගොල්ලන්ට එකපාරට දැන් බලපුවාම නික බය වෙයි මේ කෝඩ් ටික මේ කරලා තියෙන මොකද්ද? මේ වගේ බිඳුවේ ඉඳන් 127ටම කෝඩ් ටිකක් තියෙනවා. ඒකට දාලා බයිනරි කෝඩ් එක තියෙනවා. ASCII කැරක්ටර් එක තියෙනවා. හරිනේ. මේ තමයි කෝඩ් සෙට් එක. මේවා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ටයිප් කළා ඔයගොල්ලන්ට පෙන්නන්න එකෙන් මේ විදිහට මේ කෝඩ් සෙට් එක තියෙනවා. හරිනේ. ඒ කියන්නේ 127ටම මේව තියෙනවා. 127 දක්වාම සංකේත ටික තියෙනවා. තේරුම් ගන්න විදිහට ගත්තේ මෙන්න මේක. හරි. දැන් 0.32 මම මේ භාගය ගත්තේ ඔක්කොම ටික ගත්තේ නෑ 127ම පෙන්නන්නේ නෑ නිකන් ඔයාලන්ට අයිඩියා එකක් ගන්න පෙන්නන්නේ 0.32 හරි 0.32 කියන කෝඩ් එක වෙන් කියන්නේ ඩෙසිමල් කෝඩ් එක ඩෙසිමල් නම්බර් එක වෙන් කරලා තියෙනවා ස්පේස් එක සඳහා. එහෙනම් ඔයගොල්ලෝ කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරපුවාම ඊට අදාළ යුනික් ඩෙසිමල් නම්බර් එක මොකද්ද? 0.32. හැබැයි කම්පියුටර් හඳුන්වනවාද 0.32? නෑ. ඒ කියන්නේ ස්පේස් එකට 0.32 කියලා අපිට හඳුන ගන්නවම දීලා තියෙන්නේ. කම්පියුටරට යන්නේ 32කට අදාළ මේ. මෙන්න මේ 32කට අදාළ බයිනරි කෝඩ් එක. 32කට අදාළ බයිනරි කෝඩ් එක. කොහොමද 32කට අදාළ බයිනරි කෝඩ් එක මොකක්ද? 32 කියන්නේ කොහොමද? 1 2 මොන හදලා ගන්නව නැත්නම් 32 බෙදලා ගන්නව 1 2 4 8 16 32 කොහොමනේ යන්නේ? තේරෙනව නේද? ඒක 32 කියලා කියන්නේ මොකද්ද? 32කට එකක් කවන හරිනේ. බිඳුවයි මේ ටයිප් කරන්නම්. එකයි බිඳුවයි 1 2 4 8 16 32. එතන බිට් කීයද? 1 2 3 4 5 6යි. බිට් 6යිනේ.
7ක් වෙන්න මොකද කරන්නේ ඉස්සරහ බිඳුවක් එන්න ඕනේ. එහෙනම් මෙන්න මේක තමයි කෝඩ් එක. පැහැදිලි නේද? දෙක 32 දෙකෙන් බෙදලාගෙන යන්න. 32 දෙකෙන් බෙදාගෙන ගිහලා ඉතුරු වෙන බයිනරි කෝඩ් එක අරගෙන තමයි ඒක තමයි ලියලා තියෙන්නේ. හැබැයි බිට් 7න් තියෙන්න ඕනේ හින්දා ඉස්සරහට බිඳුවක් දැම්මා. හරි 33 කියන්නේ මොකක්ද? 33ට එන්නේ කොහොමද? 33යි ඒ කියන්නේ බිඳුවයි 1යි 32ට එකක් වෙන එකතු වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. අනේ මේකනේ 34 කියන්නේ එතකොට 32ට දෙයක් එකතු වුණාම 34යි දෙන්නේ. එහෙනම් බිඳුවයි 1යි කියන්නේ 32යි 1යි 2යි 3යි 1යි බිඳුව දැම්මා 1යි බිඳුවයි බිඳුවයි බිඳුවක් කිව්වේ මේ විදිහට දැන් 34 1 2 4 8 16 32 32යි 34 අන්න 35 කියන්නේ මොකක්ද බිඳුවයි 1යි බිඳුවයි 1යි 1 අන්න 1 2 4 8 16 32 32යි 33 35 පැහැදිලි මේ කෝඩේ හැටි තේරෙනවා නේද මම ලියන්නේ මේකේ මෙහෙම යන ඔයගොල්ලෝ ගන්න විදිහ දන්නවනේ 32 දැන් මම හදා හිටියේ 32 දෙකෙන් බෙදන්න. එතන 16යි 16 අර දෙක 32යි ඉතුරු බිඳුවයි 16 දෙකේවා 8යි 8 වරක් දෙක 16 ඉතුරු බිඳුවයි 8 දෙකෙන් බෙදුවාම 4යි 4 වරක් දෙක 8යි ඉතුරු බිඳුවයි 4 දෙකෙන් බෙදුවාම 2යි ඉතුරු බිඳුවයි 2ට දෙකේවා 1යි ඉතුරු බිඳුවයි 1යි බිඳු 5යි 1යි 5යි මොකද 32 කියලා කිව්වේ ඉතින් ඔය වගේ බෙදලා තමයි ඇතුලේ ඉතින් මේ විදිහට මොකද කරලා තියෙන්නේ මේ සංකේත වලට මෙන්න මේ අංක දීලා තියෙනවා එතකොට 32 කියන්නේ ස්පේස් එක 33 කියන්නේ විස්මය අතර ලකුණ 34 කියන්නේ ඩබල් කෝට්ස් මෙහෙම අංක ටික දීලා තියෙනවා ඒතර 44ට එද්දි මොකද මෙන්න මෙහෙම සංකේත ටික තියෙනවා ඒතර බිඳුව පටන් ගන්න කියන්නේ බිඳුව කියන්නේ බිඳුවයි 48 ඒතර 49 තමයි එක ඒතර ඔයගොල්ලන්ට ආ සංඛ්‍යා ටික නිකන් මතක තියාගත්තේ මොකද්ද 48 බිඳුව කියලා මතක තියාගන්න 48 කියන්නේ බිඳුව දාලා 48 කියලා මතක තියාගත්තා නම් 49 එක 52 කියන්නේ බිඳුව ඉඳන් 19ට ලියලා 48 49 50 කියලා ලියන්න තියෙන්නේ මේ විදිහට තියෙන්නේ පැහැදිලිද ඒතර කැපිටල් A කියන්නේ කොහොමද ඒතර 57 තමයි 9 මේ මේම ගිහිල්ලා සංකේත ටික යනවා කැපිටල් A කියලා කියන්නේ 65 ආන්න ප්‍රධාන තැන මේ කැපිටල් A කියන්නේ 65 ඒතර 66 කියන්නේ කැපිටල් B 67 කැපිටල් C ඔහොම ඉසෙට් වෙනවා යනවා 67 D 68 D 60 67 68 මේක 69 68 68 D 69 E ඔහොමම ගිහිල්ලා මොකද 87 WXY ඉසෙට් වෙනවා තේරෙනවද ඒතකොට 97 තමයි මොකද්ද? දැන් මෙහෙම යනවා 95. 95 96 97 තමයි කැපිටල් සිම්පල් A කියන්නේ. කැපිටල් A කියලා කියන්නේ 65. සිම්පල් A කියලා කියන්නේ මේ මොකද? 97. දැන් මේක දෙකම මතක තියාගත්තා නම් ඔයාලට එතරම් කීයද 52ක් ලියන්න පුළුවන්. කොහොමද 52ක් ලියන්නේ? ඇයි? 65 මතක තියාගන්න කැපිටල් A වලට. එතන මොකද වෙන්නේ? 66 කැපිටල් B. ඉතින් ඔතන ඉඳන් ලියයි යන්න බෑද ඉංග්‍රීසි ඔඩියේ අකුරු 26 ලියුම කැපිටල් අකුරු ටික 65 ඉඳන් අංක ටික ලියන්න ගියා. එතකොට ආයෙ මතක තියාගන්න ඕනේ කවුද? සිම්පල් A කියන්නේ 97 කියලා මතක තියාගත්තා. තව 26ක් පුළුවන්. 97. එතකොට සිම්පල් B කියන්නේ 98. ඔය විදිහට ලියන්න තියෙන්නේ. ඊළඟ මේ කීයද? අංක ටික මතක තියාගන්න ඕනේ. නේ? අංක ටික මතක තියාගන්න මොකද්ද ඕනේ? බිංදුව කියන්නේ. බිංදුව ඉඳන් තියෙන්නේ. එතකොට බිංදුවට බිංදුවයි 48 කියලා මතක තියාගත්තා. 48 මතක තියාගන්න. 48 කියන්නේ බිංදුව. ඉතින් තවත් 10ක් ලියුව හැකියි. 52යි 10යි 62ක් ලියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කිසිම තුනක් මතක තියාගෙන 62ක් ලියන්න පුළුවන්. තේරෙනවද නේද? දැන් අපි කියන්නේත් එහෙම තමයි. අපිත් කැපිටල් A, කැපිටල් B, කැපිටල් A, සිම්පල් A 48යි මතක තියාගෙන ඉන්නවා. ඒතර ඒ ටික ඩක් ගාලා ලියලා දාලා. ඒක ටික පාඩම් කරලා තියෙන ඉතින්. ඒ ඉතින් දෙන මොන කෝඩයක් ලියන්නේ ඒකයි. ටක් ගාලා දැන් එහෙම ඔයගොල්ලෝ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. ඔක තමයි පැටර්න් එක. මම ඔක්කොම ගත්තේ නැහැ 127ම ගත්තේ නැහැ මේ විදිය තියෙන්නේ ඒතර 122කින් තමයි ඉසෙට් එක ඉවර වෙන්නේ ඊට පස්සේ ඊටු ටික අනිකුත් සංකේත ටිකට ඔය කන්ට්‍රෝල් කී ඕල්ට් ඒ වලට දීලා තියෙන්නේ තාන්න මම ඒවල ඉුවේ නැහැ
දැන් ඔයගොල්ලන් ක්‍රමයේ තේරුණා නේද? මේක මට ක්‍රමයේ තේරුණා නම් ඇති. මොකද්ද කරලා තියෙන්නේ ASCII කියලා ලෝක මේ කීබෝඩ් එකේ තියෙන සංකේත ටික ඔක්කොම වෙනම ලියන් ගියා. ලියන් ගිහිල්ලා රටාවකට අනුව මේ ඒ හැම එකටම දාලා ඩෙසිමල් අංකයක් වෙන් කළා. ඒකට දාලා බයිනරි කෝඩ් එක හදාගන්න. බයිනරි කෝඩ් එක හදාගෙන ඒක තමයි කම්පියුටර් තුල යවන්නේ. එතකොට ඔයගොල්ලෝ කීබෝඩ් එකේ A අකුර ප්‍රෙස් කරපුවාම ඔන්න ඔය කෝඩ් එක තමයි යන්නේ. B අකුර ප්‍රෙස් කරාම ওই සිග්නල් එක යනවා. ඒ විදිහට හදලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඔයගොල්ලන්ට ක්‍රමයේ තියෙනවා. මේක ඔයාලට ලියා ගන්න දෙනවද කියලා බැලුවේ. බයිනරි කෝඩ් එක නම් ලියන්න ගියොත් ආයේ වෙලා යන එකක් දෙයක් ලියාගත්ත නම් ඇති. අර විභාගෙට අපි වචනයක් යවුවොත් ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් මේවා ඔක්කොම නැහැනේ. මේ ටික මේ වගු ටික අපි ලියා ගමු. අඳින්න ගියා බෑ වෙලා යනවා ඒක වැඩේ තියෙන්නේ. මම මේව කරන්නම්. මේ වෙලාවේ ලියන්න කිව්වොත් මොකද මේ කොරෝනාවත් එක්කනේ. සමහර හදිසිය කරන්ට් එක මොනවාරි ප්‍රශ්නයක් වුණොත් තව ටික වැඩි වුණොත් අපිට නවත්තන්න වුණොත් මේ වෙලා යනවා. අපි මේක ඉස්සරහට කෝඩ් එක කෝඩින් සිස්ටම් එකේ ලියාගෙන ඉමු. මේකෙම ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. එතන හරි. ඔයගොල්ලෝ ගෲප් එකට මේකේ ස්ක්‍රීන්ෂොට් එක එවන්න. ඊට පස්සේ ඔයාලා ඒක පස්සේ print out එකක් කරගෙන හරි අලෝ ගන්න. එතකොට හරිනේ. නැත්නම් වෙලා තියෙනවා ලියා ගන්න. දැන් මේක මම කියන්නේ group එකට දාන්න. හරිනේ. මේ coding system එකේ තියෙන සංකේත ටික ඔයගොල්ලෝ group එකට දානවා. එතකොට ඔයගොල්ලෝ අලෝ ගන්න තියෙන්නේ. මේව කරමු. ඒක තමයි හොඳම දේ. ඉතින් ලියන්න ගියොත් ගොඩක් තියෙනවා ලොකු වෙලාවක් යයි. හරි ක්‍රමේ තේරෙනවද? හරි. දැන් example එකක් අපි ගමු. When the word abacus. හරි. ඔයාලා keyboard එකේ abacus කියලා type කරනවා. capital A අකුර type කරලා simple වලින් BACUS type කරනවා. is entered into the computer through the keyboard. keyboard එක හරහා abacus කියන වචනේ type කරනවා නම් write down the it is understood by the computer. sorry. පරිගණකයේ මේක අඳුරගන්නේ කොහොමද කියලා ලියන්න කියලා තියෙනවා. හරිනේ. මේ බලමු. දැන් ඉස්සෙල්ලා මොකද කරන්නේ? කම්පියුටර් මේක අඳුරගන්නේ කොහොමද? First write the decimal numbers for the symbol. එහෙනම් ඉස්සෙල්ලාම decimal number ටික ලියා ගමු. capital A simple B. මොකද එකපාරට type කරන්න වෙන වචනේ අකුරෙන් අකුරට type කරන්නේ simple A simple C simple U simple S. ඔන්න වචනේ ලියාගත්තා. හරි. දැන් කම්පියුටරේ යන හැටි තමයි අපි ලියන්නේ. ඒතර capital ඒ කියන්නේ දැන් මේ බලන්න. capital A කියන්නේ කවුද? 0.65. බිංදුව නැතුව මම ලියන්නම් කොහොමද? අකනේ බිංදුවම ලියන්නම් ඔයගොල්ලෝ එතකොට ගන්න. 0.65. capital A කියන්නේ 0.65. capital B කියන්නේ capital B නෙමෙයි මොකද්ද? simple B. හරි. capital B නෙමෙයි simple B. તો simple B කියන්නේ කවුද? 90 කීයද? 98. simple B කියන්නේ 98. 0.98. simple A කියන්නේ 0.97. simple C කියන්නේ 0.99. simple U කියන්නේ 117. simple S කියන්නේ අර පිළිවෙලට යන්න තියෙන 115. හරි. ඔන්න ලියා ගන්න තියෙන්නේ. ඒතර simple U කියන්නේ 117, simple S කියලා කියන්නේ 115. හරි. ඊළඟට write binary numbers for each value. මේ එකිනෙකට binary number එක ලියයි යන්න. binary number එක ලියන්නේ කොහොමද? 0.65 කියන්නේ කවුද? දැන් අපි දන්නවා 65 දෙකෙන් බෙදන් ගියාම 1.5යි 5යි 1.
7 බිට් වලින් ලියන්න 8 වලින් ලියන්න එපා 7 බිට් වලින් ලියයි. හරි දැන් ලියන්න බලන්න ඔයගොල්ලෝ තනියෙන් ඊටු ටික. ඊටු ටික ලියන්න තනියෙන්. හරි දැන් ක්‍රමේ තේරෙනවනේ. මේ තියෙන 65ට දාලා බයිනරි එක ලිව්වා. ඊළඟට 98 ලියන්න 94 ලියන්න 99 ලියන්න 117 ලියන්න 115 ලියන්න. ලියලා ඔක්කොම ටික එකට ලියන්න. ඒක ලියුවා තමයි කෝඩ් එක හැදෙන්නේ. හරි. මේක ලියා ගන්නකො. පොඩි ප්‍රැක්ටිකල් එකකට එක්ක කරන්නකො මේ නම්බර් කන්වර්ට් කරන එකට. හරි. මේක ලියා ගන්න උදාහරණයක් වශයෙන් SQLින් කෝඩ් යන හැටි. හරි. බලන්න ඔයාලා ලිව්ව විදිය හරිද කියලා. ඔයාලා ලිව්ව විදිය හරිද බලන්න එතන මොකද වෙන්නේ? A B A C U S අකුරු වලට දාලා මේ ASCII ඩෙසිමල් නම්බර් එක ලිව්වා. ඊට දාලා බයිනරි කෝඩ් එක මෙන්න එහෙමයි එන්නේ. A ට මේ කෝඩ් එක මම නම් ඉතල ඇඳලා පෙන්නන්නම්. A ට මේ කොටස B ට මෙයා B කියන්නේ simple B simple A ට මෙයා simple C ට මෙයා simple U ට මෙයා simple S ට මෙයා. බැලලා මෙයා කැපිටල් අකුරෙන් ටයිප් කළා නම් මේ ටික නෙමෙයි. පළවෙනි එක හරි ඊටු ටික කැපිටල් අකුරු වලින් යනවා නම් වෙන කෝඩ් එකක්. ඉතින් මේ ටික ඔක්කොම එක ලිව්වා නම් මේ විදිහ තමයි කම්පියුටර් ඇතුළට data ටික යන්නේ. ඔයාලා abacus කියන වචන ටයිප් කළා නම් මෙන්න මේ current pulse එක තමයි ඇතුළට යන්නේ. ඒතර මෙයා වෙන් කර කර අඳුරගෙන මේ අකුරු හදා වචන හදාගන්න. ඒ අදාළ අකුරු ටික ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඔන්න තමයි වෙන්නේ. ඉතින් මෙයා පාට හැදෙන විදියට හැම එකකටම තියෙනවා ඉතින්. වෙන් කරලා. හරි මේක කියන්නේ හදාගත්ත නැති කට්ටිය ඉන්නවා ලියා ගන්නකො.
හරි මේක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ඒතර ASCII කියන කේතු ක්‍රමයේ තේරෙනවනේ. මේක වෙන්නේ මොකද්ද කියන එක. මම මේක ඉරේස් කරන්නම්. හරි ඊළඟට තියෙන කෝඩින් සිස්ටම් එක මොකද්ද? ඊළඟට තියෙන කෝඩින් සිස්ටම් එක තමයි එබිසෙඩික් කියන එක. නැත්නම් එබ්සෙඩික් කියලාත් කියනවා එබිසෙඩික් කියලාත් කියනවා. මේක එබ්සෙඩික් තමයි ශබ්ද කරන්න පුළුවන් හොඳම විදිය. එබ්සෙඩික් කියන්නේ මොකද්ද? sorry extended binary coded decimal interchange code. extended binary coded decimal interchange code. එතන මේ කේත ක්‍රමය භාවිත කළේ IBM ආයතනය විසින් නිර්මාණය කරපු මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල. කියන අපේ කම්පියුටර්ස් වල පාවිච්චි කරපු ක්‍රමයක් නෙමෙයි. හරි නමුත් අපි ඉගෙන ගන්නවා ලෝකේ තියෙන කම්පියුටර් වල තියෙන ක්‍රමයක් හින්දා මෙයා භාවිත කළේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල. ඒ කියන්නේ අර පරිගණක 1000ක් විතර පාලනය කරන්න පුළුවන් තනි පරිගණක තියෙන්නේ. ඒ කියන්නේ ඔය සුපර් මාකට් දැන් නම් පාවිච්චි කරන්නේ දැන් මිනි කම්පියුටර් පාවිච්චි කරන්නේ. ටිකක් එයාපෝට් වල වගේ අර තියෙන ඔක්කොම ටර්මිනල් නැත්නම් කම්පියුටර්ස් ඔක්කොම එකට පාලනය කරන්න භාවිත කරපු ප්‍රධාන පරිගණක වල තමයි මේ කේතු ක්‍රමය පාවිච්චි කරන්නේ. මේකේ බිට් 8ක කෝඩ් එකක් පාවිච්චි කරන්නේ. මේකේ බිට් කීයකද? බිට් 8ක කෝඩ් එකක් පාවිච්චි කරන්නේ. ඒ හින්දා දෙකේ කියන්නේ 8 බිට් නේ. 8 බිට් දෙකේ කීයක්ද? දෙකේ 8 වෙනි බලය. එතකොට දෙකේ 8 වෙනි බලය. ඔක්කොම කීයක්ද? 256ක්. මෙයාට පුළුවන් කැරක්ටර්ස් 256ක් රිප්‍රසන්ට් කරන්න. හරි. බිට් 8යි 2 8යි කැරක්ටර්ස් කීයක්ද? 256ක් නිරූපණය කරන්න පුළුවන් වුණා. ඒ කොහොමද කියලා ඊළඟ වගුවෙන් බලමු අපි. මොකද කරන්න කියලා බලමු. දැන් මේකේ තර විදිහ තමයි කරලා තියෙන්නේ. මෙයාගේ හැබැයි කරේ මොකද්ද? ඩෙසිමල් නම්බර් එකක් නෙමෙයි. කැරක්ටර් එක අරගෙන හෙක්සාඩෙසිමල් වැලියු එකක් තමයි තීරණය කළේ. කැරක්ටර් එකයි ඒකට හෙක්සාඩෙසිමල් වැලියු එකක් අරගෙන ඒකට දාලා මේ බයිනරි කෝඩ් එක හදාගත්තා. We can write only 1 to 8 characters using ASCII system. ASCII system එකේදී 128 නේ බලුවා. ඒ කියන්නේ 7 bit එකේදී. But the EBCDIC නැත්නම් EBCD code system allows the use of 256 characters. 256 characters පුළුවන්. Here one symbol can be written with a binary number which consists of 8 bits. මේකේ bit 8ක එක character එකක් ගත්තොත් ඒක bit 8කින් ලියන්නේ. ඒ මොකක් හරි විශේෂ සංකේතයක් ගත්තා නම් එයාට bit කීයක් වෙන් කරනවද 8ක්. Hence 256 characters can be represented. එහෙනම් 256 characters මෙයාට represent කරන්න පුළුවන් using this system. This system was used in මේ system එක භාවිත කරන ලද්දේ කොහෙද? IBM mainframe computers. IBM මහා පරිගණක තුල. The table below shows the characters are different EBCDIC codes for the 26 different capital letters. උතර capital අකුරු 26කට වෙනම තියෙනවා. simple අකුරු 26කට වෙනම code තියෙනවා. හරි simple letters in this system. Different EBCDIC codes for the 26 simple letters in this system. හරි. උතර මම මේක ලියා ගන්න. ඊට පස්සේ coding system එක එන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. පැහැදිලිව මේක ලියා ගන්න. හරි මම හිතනවා ඔයගොල්ලෝ ලියලා ඉවරයි ඇති දැන්. අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලමු මේකේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ කෝඩින් සිස්ටම් එකේ නැහැටි. මේ බලන්න. මෙතන ගත්තොත් මොකද කරලා තියෙන්නේ? දැන් බිංදුව කියන කැරක්ටර් එක ගත්තොත්. එයාට වෙන් කරලා තියෙන්නේ හෙක්සාඩෙසිමල් වැලියු එකක්. දැන් මේක නම් කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලන්ට. තේරෙනව නේද? මේ වගුණා පාඩම් කරගන්න ඕනේ නැහැ. මේ මෙතන මොකද වෙන් කරපු හෙක්සාඩෙසිමල් එක දැන්? ASCII වල කියන්නේ ASCII වල තිබ්බේ ඩෙසිමල් එකන්නේ. EBCDIC වල තියෙන හෙක්සාඩෙසිමල් එක. F බිංදුව. හරි. ඒතර F කියලා කියන්නේ කොහොමද? දැන් F කියන එක හදනවා මේකට දාලා බයිනරි කෝඩ් එක ගන්නවා. F කියලා කියන්නේ අපි දන්නවා කීයද? 15. හෙක්සාඩෙසිමල් වලින් F කියන්නේ 15නේ. ඒතර 15ට දාලා බයිනරි කෝඩ් එක මොකද්ද? 1 4නේ කලින් කලේ අපි. බිංදුව කියන්නේ මොකද්ද?
මේ කෝඩ් එක දෙකට වෙන් කරලා තමයි මේ හදලා තියෙන්නේ. F ට අරගෙන තියෙනවා 1 4 බිඳුව කියන්නේ මොකද්ද? බිඳුව 4යිනේ. බිඳුව ගත්තොත් කොහොමද එන්නේ? බිඳුව කියලා කියන්නේ 4 bit වලින් බිඳුව 4යිනේ. පැහැදිලිද? එතකොට F වලට මෙහෙම ලිව්වා බිඳුව 4 ලිව්වා. ඊළඟට F1 එක කියන්නේ F1. එතකොට F කියලා කියන්නේ 15 ඉඳ 1 4යි බිඳුව 1. මේ F2 බිඳුව බිඳුව 1යි බිඳුව මේ මුල ටික 1යි. හරි. එතකොට කැපිටල් A කියන්නේ මොකද්ද? කැපිටල් A වලට වෙන් කරලා තියෙන එකවල C1 කියලා. මේ ABC කියලා D කියලා දාලා තින්නේ හෙක්සාඩෙසිමල් වලින් ඈ. මේක ඩෙසිමල් නෙමෙයි හෙක්සාඩෙසිමල් යන්නේ. එතකොට හෙක්සාඩෙසිමල් කෝඩ් එක තමයි යුනික් කරලා තියෙන්නේ. අනන්‍ය කරලා තියෙන්නේ. මේ. එතකොට මෙයා C1. එතකොට C කියන්නේ කීයේ 12නේ. 8යි 4යි 12යි නේ. 8යි 4යි 12යි ඒක තමයි මේ වයින් කෝඩ් එක කියලා තියෙන්නේ. ඊළඟට බිංදු 3යි 1. තේරෙනවනේ ඒක ක්‍රමය. ඔය විදිහ තමයි ලියන්නේ. මේක ඔක්කොම ලියලා නැහැ. බිංදු ඉඳන් 9 දක්වාත් A ඉඳන් Z දක්වාත් ටික තමයි තියෙන්නේ. පැහැදිලි නේද? එතන මේ ක්‍රමයට තමයි හෙක්ස් මොකද එප්සෙඩික් වල විස්තර මොකක් හරි ලියන්න. ඒතර අපි නමක් ලිව්වොත් හරි නැත්නම් මොකක් හරි අකුරක් පාස් කරොත් මොකද වෙන්නේ? මේ කෝඩ් එක තමයි ලියන්න තියෙන්නේ. එහෙනම් එප්සෙඩික් කියන කේත ක්‍රමය ඔයගොල්ලන්ට පැහැදිලි නේද? මේකත් ලියා ගන්න ගියොත් නම් ඔයගොල්ලන්ට ගොඩාක් ලියන්න තියෙනවා. මේකේ මේ ටිකක් අපි ලියමු. මේකට මම පොඩි වගුවක් ඔයගොල්ලන්ට පෙන්න දෙන්නම්කෝ. මේ ටිකක් ලියමු කියන්නේ උදාහරණයක් වශයෙන් මේක මම කියන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න ලේසි වෙන්න අර ASCII කෝඩුත් එක්කම print out එකක් අරන් හරි අලවන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ ගෲප් එකට දාන්නම්. දැන් උතන ලියා ගන්න විතර පොඩි කෝඩ් සෙට් එකක් දෙන්නම්. හරි මේ ටික ලියා ගන්න උදාහරණයක් විදිහට. එතන කැපිටල් A කියන්නේ C1, කැපිටල් B කියන්නේ C2, කැපිටල් C කියලා කියන්නේ C3, කැපිටල් D කියන්නේ C4, සිම්පල් A කියන්නේ එතකොට මොකද වෙන්නේ? හෙක්සාඩෙසිමල් වලින් ගත්තොත් කෝඩ් එක මේකයි 81. සිම්පල් B වලට 82 එන්නේ. සිම්පල් C වලට 83, 84. ඒ කියන්නේ මේ ටිකයි ලියලා තියෙන්නේ. මම ඩොට් පෙළියක් දාන්නම් තව තියෙනවා කියලා. ඔයගොල්ලෝ නිකන් තේරුම් ගන්න විතරයි. හරි මේ ඔක්කොම පොඩි රැඳ ගන්නකො. එහෙනම් ඔක්කොම මේ වගේ 256ක් තියෙනවා. 256ම ලියන්න ඕනේ නැහැ. මේ ටික ලියා ගන්නකො. මතක තියාගන්න ඕනේ ඉන්න. හරි මේ ඔයගොල්ලෝ රැඳ ගන්න ටක් ගාලා. හරි ඔයාලා මේක ලියලා ඉවරයිනේ. එහෙනම් ඊළඟට තියෙන්නේ මොකද්ද? යුනිකෝඩ්. දැන් යුනිකෝඩ් ගැන මම ඔයගොල්ලන්ට තේරුම් ගන්න මේ පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක දාන්නම්. අනේ ඒකෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. තප්පර කීපයක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න.
හරි මොකක්ද මේ යුනිකෝඩ් ඇයි යුනිකෝඩ් ඕනේ උනේ සිංහල අකුරු ගැන එහෙම කතා කරන්නේ ඉස්සෙල්ලා මම කියලා ඉන්නම්නේ කෙටියෙන් දැන් මෙන්න මෙහෙම දෙයක් වුණා දැන් ඔය ASCII කියන ඉස්සෙල්ලා BCD ගන්නම්කෝ BCD කියන කේත ක්‍රමයේදී පාවිච්චි කරන්නේ බිට් 4ක් සංකේත 10යි 16ක් පුළුවන් වුණා 10නේ පාවිච්චි කරන්නේ අංක විතරයි ඊට ලෝකෙට ආව ASCII ASCII කියන කේත ක්‍රමයේදී පුළුවන් වෙන්නේ උපරිම කීයද 7 bit ASCII එකේදී 128යි ඊළඟ බිට් 8ක් පාවිච්චි කරන 8 bit ASCII එකේදී 256යි හරිනේ ඒතර ওই දෙකේදීම පුළුවන් වෙන්නේ කියන්නේ උපරිම 256ක් නේ ඒතර එප්සෙඩික් ගත්තොත් මොකද වෙන්නේ එප්සෙඩික් ගත්තත් එයාට 256 නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ නමුත් මේ කාලයක් යද්දී අන්තර්ජාලය තුල වෙන්න පුළුවන් මෘදුකාංග වෙන්න පුළුවන් මේ ඩිජිටල් ඩිවයිසස් ගොඩක විවිධ භාෂාවන් භාවිත කරන්න ගත්තා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට අමතරව. ඉංග්‍රීසි මුලින්ම ඉංග්‍රීසි තිබ්බා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ජපානයේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේම ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ මව් භාෂාවෙන්ම උපකරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා කිව්වා. ඒතර Windows උනත් ඒ කම්පියුටර් ලේඅවුට් උනත් මොකද වෙන්නේ? හැමදේම ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නැතුව ජපාන් භාෂාවෙන් ඕනේ කියන එක තමයි ඒගොල්ලෝ වැළඳගත්තේ. ඊට ඒ වගේම මේ වගේ හැම රටකටම උරුම වූ ප්‍රධාන භාෂාවක් හෝ භාෂාවන් කීපයක් තියෙනවා. ඉතින් අපේ රටේ ගමුකෝ අපි දන්න විදිහට අපේ රටේ ඉංග්‍රීසි භාෂාවට අමතරව අපේ මව් භාෂාව මොකද්ද? සිංහල භාෂාව භාවිත කරනවා. ඒතකොට සිංහල භාෂාවෙන් අකුරු ටයිප් කරන්න ගියාම දැන් සාමාන්‍ය සිංහල ඕඩිය අකුරු කීයක් තියෙනවද? ඒතකොට 60ක් තියෙනවනේ. ඒතකොට මේ අකුරු 60 කීබෝඩ් එකෙන් කොහොමද නිරූපණය කරන්නේ? එතකොට දැන් ප්‍රශ්නයක් මතුවෙනවනේ. ලෝකෙම 256 නම් සිංහලම 60ක් තියෙනවා. ඒතකොට ඔය 256ට 60 සිංහල 60ක් වෙන් කළොත් තව රටවල් වල භාෂාවන් තියෙනවා. ඒවා දාන්න පුළුවන් වෙනවද? බැරුව යනවා. හරිනේ. ඒතකොට දෙමළ භාෂාව ගත්තොත් එතන වෙනම ප්‍රමාණයක්. ඊළඟට තව හින්දි භාෂාව ගත්තාම වෙනම. දැන් ජපන් චීන ගත්තාම තවත් තියෙනවා. ඒතකොට ලෝකෙ මේ හැම රටකම තියෙන මව් භාෂාවන් ලෝකයේ කියන්නේ ලෝකයේ තුල නියත විදිහට නැත්නම් යුනික් විදිහට අපි කියන අනන්‍ය විදිහට අක්ෂරයකින් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අක්ෂර අනන්‍ය විදිහට නිරූපණය කරන්න පුළුවන් ක්‍රමයක් ඕන වුණා. අන්න එතන තමයි ලෝකේ මේ තිබ්බ කෝඩින් සිස්ටම් අභිබව අලුත් කෝඩින් සිස්ටම් එකක් හඳුන්වා දෙන්නේ. ඒ හඳුන්වා දෙන කෝඩින් සිස්ටම් එක හඳුන්වනවා යුනිකෝඩ් හෙවත් යුනිකේත ක්‍රමය කියලා. යුනිකෝඩ් නැත්නම් යුනිකේත ක්‍රමය. ඒතර මේක යුනිවර්සල් සෙට් කියන එක තමයි කියන්නේ යුනිවර්සල් සෙට් කියලා ඉස්සෙල්ලාම 8 bit එකක් ආවා. පස්සේ දැන් මොකද වෙන්නේ 16 bit වලින් යන්නේ. ඒතර යුනිකෝඩ් කියන එකේ bit කීයක් පාවිච්චි කරනවද? කියන්නේ UTF-8 එක පාවිච්චි කරනවා. එතන මෙහෙම ලියන්නකෝ ඔයගොල්ලෝ පාටල ගනි. මෙහෙම ලියමුකෝ යුනිකෝඩ්. යුනිකෝඩ්. බිට් කීයද පාවිච්චි කරන්නේ? 8 bit එක මුල්ම පාවිච්චි කළා. ඊට පස්සේ ප්‍රධාන දැන් පාවිච්චි කරන්නේ කීයක් තියෙනවද? 16 version එකකුත් තියෙනවා. ඊට එහා 24 version එකකුත් තියෙනවා. දැන් අපි normal 16 ගැන කතා කරමුකෝ. සිංහල භාෂාව තියෙන මේ 16 එකේ. එතකොට කීයද? 2 16ක්. හරිනේ. කියන්නේ bit Unicode bit වගේ මේ. bit 16ක්. bit 16ක් කියලා කියන්නේ කොහොමද? 2 16ක්. එතකොට කීයක් පුළුවන්ද? 2 16ක් කියලා කියන්නේ එකින් එක වෙනස් අක්ෂර කීයක් පුළුවන්ද? 65536ක්. එකින් එකට වෙනස් අක්ෂර 65536 නිරූපණය කරන්න මෙයාට පුළුවන්. හරි. ඒතර ඔය 65536ට අතුලත් කරන්න පුළුවන් වුණා සිංහල, දෙමළ, හින්දි, චීන, ජපාන් සහ ලෝකේ තියෙන ගොඩක් භාෂාවන් වල අදාළ මේ මොනවද? සංකේත. නැත්නම් අපි දැන් ආයන්න ගත්තොත් ආයන්න. ඒතර ආයන්නට එකක් තියෙනවා. ආයන්නට වෙනම යුනික් නම්බර් එකක් තියෙනවා. ඒතර ඒ වගේ නම්බර් එකක් වෙන් කළා. වෙන් කරලා ඒකට දාලා බිට් එක මොකද වෙන්නේ? ඊට දාලා බයිනරි නම්බර් එක තමයි කම්පියුටර් ඇතුළට යන්නේ. ඒතර ඉස්සර නම් ඒ කියන්නේ Windows XP පාවිච්චි කරපු කාලේ සහ Windows Vista පාවිච්චි කරපු කාලේ මේ කම්පියුටර් Windows විශේෂයෙන්ම Windows XP වැඩ කරද්දී මේ මොනවද උනේ Unicode හඳුන්වලා දීලා තිබ්බත් ලෝකෙට අපේ සිංහල භාෂාව සහ සිංහල දෙමළ වගේ භාෂාවන් පරිගණකේ ක්‍රියාත්මකුත් නැහැ. ඒතර අපි වෙනම Unicode install කරන්න ඕනේ වුණා. හැබැයි Windows 7 වල ඉඳන් Vista වලත් පාවිච්චි කළා. Vista සහ 7 වලින් පස්සේ සිංහල දෙමළ සහ ලෝකයේ තියෙන භාෂාවන් මේ Unicode වලට මේ මාරු කරපු සියලු භාෂාවන් මොකද වෙන්නේ? ඔපරේටින් සිස්ටම් එකත් එක්ක පැමිණියා. ඒ හින්දා වර්තමානයේ ඔයගොල්ලෝ මොබයිල් ෆෝන්ස් වල ඊළඟට ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් වල ගන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ වෙන්න පුළුවන් සිංහල භාෂාව කිසි භාෂාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඔය මේ හෙළ බස කියලා පාවිච්චි කරනව නේද? හෙළ අකුරු. හරි හෙළ බස හෙළ අකුරු කියලා තියෙන්නේ. මෙන්න මේවා මොනවද වෙන්නේ? සිංහල ටයිප් කරන්නේ ඔයගොල්ලෝ නැත්නම් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ වොයිස් වලින් වෙන්න පුළුවන් නැත්නම් සිංහලෙන් ටයිප් කරන්නේ. ඔය ටයිප් කරන්නේ Unicode වලින්.
ඔයාලා එක ෆෝන් එකකින් තවත් කෙනෙකුගේ ෆෝන් එකකට යවුවාම සිංහලෙන් ඒ පණිවිඩය යාට කියන්න පුළුවන් වෙන්නේ ඇයි? ඒ ෆෝන් දෙකේම යුනිකෝඩ් තියෙන හින්දා. තේරෙනව නේද? ඒතර ඉංග්‍රීසි භාෂාව මේක මතක තියාගන්න හොඳ කරේ මොකද්ද? ඉංග්‍රීසි භාෂාව හැරුණකොට අනිකුත් සියලුම භාෂාවන් ලෝකේ තියෙන මොනවලින්ද? යුනිකෝඩ් වලින්. ඒතර ඔයගොල්ලෝ ෆෝන් වල සහ හැම ඩිවයිස් එකකම ඉන්ටර්නෙට් එකේ වෙනත් භාෂාවක් දකින්න ඒවා දකින්න මොනවලින්ද? යුනිකෝඩ් වලින්. ෆොන්ට් කියලා ක්‍රමයකුත් තියෙනවා. හරි. දැන් ඔයගලන්ට පාඩමක් තියෙනවා සිංහල ටයිපින් කියන එක. ඒක අන්තිමට කරනවා. මේ ඒකෙදි තේරෙයි මොකද්ද වෙන්නේ කියන එක. එතකොට යුනිකෝඩ් කියන්නේ එකක්, සිංහල ෆොන්ට් වලින් ටයිප් කරනවා කියන තව එකක්. දෙකක්. යුනිකෝඩ් කියන්නේ එක ක්‍රමයක්, සිංහල ෆොන්ට් කියන්නේ තවත් ක්‍රමයක්. ඒක මතක තියාගන්න. යුනිකෝඩ් වලින් ටයිප් කළොත් ලෝකේ ඕනම කම්පියුටර් එක සහ ඕනම ඩිවයිස් එක එක විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි එක වෙනසක් වෙනවා මොකද්ද? එහෙම බලා ගන්න පුළුවන් වුණාට අකුරු හැඩ පාවිච්චි කරන්න බෑ. විවිධ අකුරු හැඩ පාවිච්චි කරන්න බෑ. ලෝකෙටම තියෙන එක අකුරු හැඩයක් විතරයි. තේරුණාද? මොකද ඒ අකුරු හැඩය විතරයි මේ යුනිකෝඩ් වල අනන්‍ය කරලා තියෙන්නේ. හරි. ඉතින් ඉංග්‍රීසිත් එහෙමයි හැම එකම එහෙමයි. ඊට අමතරව අර ටයිප් කරනවා නම් තමයි අපි ෆොන්ට් කියනවා පාවිච්චි කරනවා. ඔය වර්ඩ් වල එහෙම ෆොන්ට් වෙනස් කර කර ඔයගොල්ලෝ හැඩ වෙනස් කළේ. ඒ ෆොන්ට් කියන වෙන ක්‍රමයක්. පටල ගන්න එපා. ඒක වෙනම කියා දෙන්න. හරි. මේක තේරුම් ගන්නකෝ. මම මේ වීඩියෝ එක ප්ලේ කරන්න. ඒතර ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්නකෝ.